biology සුවඳ ගම්ලා තිරුවන් සරණයි සෙල් දිනාට අද අපි කතා කරන්න යන්නේ නව විෂය නිර්දේශය යටතේ පවතින ප්‍රවේණි විද්‍යාවේ සම්භාවිතා නියම සහ මෙන්ඩලීය ආවේණී පිළිබඳ ගැටලු කිහිපයක්. මම හිතනවා මේ ගැටලු ටික විසඳලා අවසන් වෙනකොට මෙම විෂය ඒකක කොටසට අදාළ ඕනම ගැටලුවක් ඔයාලට පහසුවෙන් විසඳාගත හැකි වෙනවා ඇති කියලා. හරි. මේකෙදී බලන්න ඕන ප්‍රධානම දේ තමයි සම්භාවිතාවය පිළිබඳ, ඒ කියන්නේ ලැබෙන්න පුළුවන් හැකියාව හෝ නොහැකියාව පිළිබඳ පොඩි දැනුමක් තියෙන්න ඕන. මේක සාමාන්‍යයෙන් ගණිත ගැටලුත් එක්ක යන කොටසක්. සම්භාවිතාවය හොයනකොට සම්භාවිතාවයේ ආකලනීයත්වය, ඊට පස්සේ ගුණකරණ, ඒවා වගේ පොඩි ගණිතමය සංකල්පات එක්ක තමයි යන්නේ. මේකට අදාළ ප්‍රශ්න පත්‍රය මගේ Facebook page එකේ ඔයාලට ලබා දීලා තියෙනවා. වීඩියෝ නරඹන්න කලින් මගේ Facebook page එකට ගිහිල්ලා පේපර් එක අරගෙන ඒකට උත්තර ලියලා, දන්න විදිහට උත්තර ලියලා ඒ උත්තරات එක්ක මේ කතා කරන දේ සංසන්දනය කරලා බලන්න. හරි. බලමු එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නේ දීලා ඇත්තේ පුෂ්පවල වර්ණය රතු R ප්‍රමුඛ වන සුදු සිම්පල් R නිලීන වන ශාකයක බීජ පිම්බුණු බීජ පැවතීම කැපිටල් A ප්‍රමුඛ, හැකිලුණු බීජ සිම්පල් A නිලීන වන මෑ ශාකයක කැපිටල් R සිම්පල් R කැපිටල් A සිම්පල් A සහ කැපිටල් R සිම්පල් R කැපිටල් A සිම්පල් A යන ප්‍රවේණි දර්ශය සහිත ශාක දෙකක් මුහුම් කළ විට කැපිටල් R සිම්පල් R කැපිටල් A සිම්පල් A ලැබීමේ සම්භාවිතාවය හොයන්න කියලා තියෙන්නේ. හරි. මේක නිගාන රතු පාට කැපිටල් R, සුදු පාට සිම්පල් R. පිම්බුන බීජ කැපිටල් A, හැකිලුණු බීජ සිම්පල් A, දීලා තියෙන මුහුම කැපිටල් R සිම්පල් R කැපිටල් A සිම්පල් A, කැපිටල් R සිම්පල් R කැපිටල් A සිම්පල් A. මෙයාලා මුහුම් කළාට පස්සේ හැදෙන කැපිටල් R සිම්පල් R කැපිටල් A සිම්පල් A සම්භාවිතාවය, මෙන්න මෙයා ලැබීමේ සම්භාවිතාවය කොහොමද කියලා අහන්න. මේක සාමාන්‍යයෙන් ද්වයංගී ප්‍රවේණීය ප්‍රශ්නයක්. ඕන නම් ෆනට් කොටුව භාවිතා කරලා මේක හදන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ෆනට් කොටුව භාවිතා කරලා මේක හදනවා නම් ඔයාලා ලොකු වෙලාවක් යනවා. හයි ෆනට් ටේබල් එක ෆිල් කරන්න ඕනේ, ඊට පස්සේ ලොකු වෙලාවක්. ඊට වඩා පහසුයි, ඇත්තටම පහසුයි සම්භාවිතාවෙන් මේ ප්‍රශ්නය උත්තර ලබා දෙන විට. හරි, අපි එහෙනම් පටන් ගමු කොහොමද කරන්නේ කියලා. අපි සම්භාවිතාවය ගන්න හදනකොට මෙන්න මේ වගේ දෙන්නෙක් එකපාර ගන්නෙ නැහැ. අපි ඉස්සෙල්ලා ගමු මෙන්න මෙයා. රතු පාට කියන ලක්ෂණය විතරක් සලකලා ගමු. හරි, ඒකෙදි අපි ඉස්සෙල්ලා වෙනම් මෙයාව වෙන් කරලා ගන්න වෙනවා. මෙයාව වෙන් කරලා ගන්න වෙනවා. ජාන වෙන වෙනම අපි සලකන්නේ. පළමු ජානේ සැලකුවොත් කැපිටල් R සිම්පල් R, මෙයා මුහුම් වෙන්නේ නම් කැපිටල් R සිම්පල් R. හරි. එකම වර්ගයේ දෙන්නෙක් තමයි බලන්නේ. දැන් හිතන්න මෙතන බල්ලෙක් ඉන්නවා, මෙතන මිනිස්සෙක් ඉන්නවා. කවදාවත් බල්ලයි මිනිස්සෙයි බඳින්නේ නැහැ. බඳින්නේ බල්ලෝ මිනිස්සු. එහෙනම් අපිට බලන්න වෙනවා මෙන්න මේ දෙන්නව එක්කද. මෙන්න මේ කියන ජානයෙන් ජන්මානු හැදෙන හැටි දැනගන්න ඕන. කොහොමද හැදෙන්නේ? මෙයාගෙන් හැදෙන්න පුළුවන් ජන්මානු හැදෙද්දී ඇලීල දෙකක් නේ තියෙන්නේ. ඔය ඇලීල දෙක ජන්මානු වියුක්ත වීම අනුව මෙන්න මෙයාගේ එක ඇලීලයක් එක ජන්මානුවකට යනවා, අනිත් ඇලීලය අනිත් ජන්මානුවට යනවා. එහෙනම් එකට කැපිටල් R වෙනවා, අනිකට සිම්පල් R. මෙයාගෙත් එහෙමනේ. එකට කැපිටල් R අනිකට සිම්පල් R. හරි. ඊට පස්සේ දෙන්නෙක් ඉඳලා ඒ දෙන්නගෙන්
කැපිටල් R එකක් ලැබීමේ සම්භාවිතාවය කීයද? හිතන්න කාසියක් උඩ දානවා කියලා. හෙඩ් එකයි ටේල් එකයි. එහෙනම් කාසියක් උඩ දැම්මට පස්සේ තියෙන්නේ හෙඩ් ඇන්ඩ් ටේල් නම් ඕකෙන් හෙඩ් එකක් ලැබීමේ සම්භාවිතාවය කීයද? 2න් 1. ඒ වගේම මෙයාගෙත් මෙන්න තියෙනවා ඇලීල දෙකක් 1 2. ඒකෙන් කැපිටල් R එකක් ලැබීමේ සම්භාවිතාවය 2න් 1යි. සිම්පල් R එකක් ලැබීමේ සම්භාවිතාවය 2න් 1යි. එහෙනම් මෙයාගෙත් කැපිටල් R එකක් ලැබීමේ සම්භාවිතාවය 2න් 1යි. සිම්පල් R එකක් ලැබීමේ සම්භාවිතාවය 2න් 1යි. දැන් මේ දෙන්න එකටම හුම් වෙන්නේ නැහනේ. මේ පැත්තේ තියෙන එක නම් මේ පැත්තේ එක්කනත් එක්කනේ ක්‍රොස් වෙන්නේ. එහෙනම් මෙයා මෙයත් එක්ක තමයි යන්නේ. මෙන්න ලේසියට මම තේරුම් ගන්න ලේසි වෙන්න මෙහෙම කරන්න. හරි. කැපිටල් R එකක් ලැබීමේ සම්භාවිතාවය මෙතන භාගයයි. එහෙනම් කැපිටල් R ලැබීමේ සම්භාවිතාවය කීයද? භාගයයි එක කැපිටල් R එකක් ගුණ කරනවා භාගයයි අනිත් කැපිටල් R එකට. හරි. මෙන්න අන්තිම. කැපිටල් R සිම්පල් R. එහෙනම් කීයද? කැපිටල් R සිම්පල් R. කැපිටල් R එකක් ලැබීමේ සම්භාවිතාවය භාගයයි. සිම්පල් R එකක් ලැබීමේ සම්භාවිතාවය භාගයයි. හරි. ඊට පස්සේ මෙයාගෙන් ගත්තොත් මෙන්න කැපිටල් R සිම්පල් R. කැපිටල් R සිම්පල් R. සිම්පල් R එක මේ පැත්තේ එක්කනාගේ ලැබීමේ සම්භාවිතාවය භාගයයි. කැපිටල් R එක ලැබීමේ සම්භාවිතාවය භාගයයි. හරි. මෙන්න අනිත් එක. සිම්පල් R සිම්පල් R. එහෙනම් සිම්පල් R ගත්තොත් සිම්පල් R එක ලැබීමේ සම්භාවිතාවය භාගයයි. සිම්පල් R එක ලැබීමේ සම්භාවිතාවය භාගයයි. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. පේනවද? කැපිටල් R සිම්පල් R හැබැයි මෙයාලා දෙන්නේ කැපිටල් R සිම්පල් R ලා දෙන්නේ. ඔයාලා දන්නවා සම්භාවිතාවයේදී තියෙනවා ආකලන නීතිය කියලා එකක්. එකම ලක්ෂණයේ තියෙන දෙන්නෙක් ඉන්නකොට අපි ඒ දෙන්න එකට එකතු කරනවා. හරි. මෙතන බලමු. භාගයයි කියන්නේ කීයද? 4න් 1යි. මෙතන 4න් 1යි. මෙයාගේ 4න් 1යි. හැබැයි දෙන්න එකට එකතු වෙන නිසා කී දෙන්නේ? 4න් 2යි. ඒ කියන්නේ 2න් 1යි. එහෙනම් කැපිටල් R සිම්පල් R ලැබීමේ සම්භාවිතාවය 2න් 1යි. සිම්පල් R ලැබීමේ සම්භාවිතාවය 4න් 1යි. ඊට පස්සේ කැපිටල් A සිම්පල් A කැපිටල් A සිම්පල් A. හරි බලන්න. කැපිටල් A ජන්මානුවක් හැදීම සිම්පල් A ජන්මානුවක්. කැපිටල් A ජන්මානුව හැදෙනවා මෙතනින් සිම්පල් A ජන්මානුව. කැපිටල් A ලැබීමේ සම්භාවිතාවය භාගයයි. සිම්පල් A එකත් භාගයයි කලින් වගේ. හරි. මෙයාගෙත් එහෙනම් භාගයක්. මෙයාගෙත් භාගයයි. හරි. මේ දෙන්න එකට එකතු වුණොත් කැපිටල් A එහෙනම් කීයද? භාගයයි කියන්නේ 4න් 1යි. මෙයයි කැපිටල් A සිම්පල් A කීයද එහෙනම්? භාගය කියන්නේ 4න් 1යි. හරි. මෙයයි කැපිටල් A සිම්පල් එහෙනම් කීයද? 4න් 1යි. මෙයයි සිම්පල් A 4න් 1යි. හරි. බලමු යාගේ එහෙනම් කැපිටල් A කියන්නේ කීයද එහෙනම්? භාගයයි කැපිටල් A වැඩි කිරීම භාගයයි කැපිටල් A 4න් 1. කැපිටල් A සිම්පල් A කියන්නේ එහෙනම් කීයද? භාගයයි කැපිටල් A භාගයයි
simple A හතරෙන් එකයි ඊට පස්සේ capital A simple A ආපහු භාගයයි simple A භාගයයි capital A හතරෙන් එකයි මේ දෙන්න ආකලන නීතියට අනුව එකතු වෙනවා කියන්නේ හතරෙන් එක ධන හතරෙන් එක කියන්නේ කී දෙනා දෙකෙන් එක simple A ගත්තොත් භාගයක් simple A භාගයක් simple A කියන්නේ හතරෙන් එකයි හරි මෙයාගේ එහෙනම් එනවා අපි කලින් තිබ්බ එකනත් එක්කම බැලුවොත් capital R ලැබීම හතරෙන් එකයි capital R simple R ලැබීම දෙකෙන් එකයි simple R ලැබීම හතරෙන් එකයි ඊට පස්සේ ආයි අපි දීලා තියෙනවා capital A ලැබීම හතරෙන් එකයි capital A simple A ලැබීම දෙකෙන් එකයි simple A ලැබීම හතරෙන් එකයි අපෙන් ප්‍රශ්නේදී අහලා තියෙන්නේ capital R capital A simple A ලැබීමේ සම්භාවිතාවය. capital R simple R ලැබීමේ සම්භාවිතාවය භාගය. capital R simple R. ඊට පස්සේ capital A simple A ලැබීමේ සම්භාවිතාවය භාගය. එහෙනම් මෙන්න මේ ජනිතයක් ලැබීමේ සම්භාවිතාවය කීයද? භාගයේ වැඩි කිරීම භාගය කියන්නේ 4න් 1යි. මෙන්න මේ ප්‍රවේණිදාශය ලැබීමේ සම්භාවිතාවය 4න් 1ක් කියලා අපිට හම්බ වෙනවා. අපි එකේ තවත් ගානකට යමු. බලන්න ඊළඟ එක ලොම්වල පැහැය අලු පැහැය ප්‍රමුඛ වන capital B අලු පැහැය ප්‍රමුඛ capital B කළු පැහැය නිලීනයිලෝ කළු පැහැය නිලීන වන simple B මේ වර්ගයක ලෝමවල දිග ප්‍රමුඛ වෙනවා දිග ලෝම capital L ප්‍රමුඛ වෙන කෙටි ලෝම නිලීන කෙටි ලෝම simple L නිලීන මීයන්ගේ ලක්ෂණ දෙක සඳහාම විෂමයෝගී වන පිරිමි මීයකු සහ ගැහැණු මීයකු මුහුන් කළ විට ලැබෙන ප්‍රජනිතයේ අලු පැහැති දිගලොම් සහිත මීයෙක් ලැබීමේ සම්භාවිතාවය කියලා තියෙන එහෙනම් ලක්ෂණ දෙක සඳහාම විෂමයෝගී. එහෙනම් කොහොමද වෙන්නේ? capital B simple B capital L simple L කියන්නේ capital B simple B capital L simple L කෙනෙක් එක්ක මුහුන් කළ විට අලු පැහැති දිගලුම් සහිත මීයෙක් අලු පැහැති දිගලොම් සහිත ජනිතයන් ලැබීමේ සම්භාවිතාවය කීයද කියලා අලු පැහැය නම් ප්‍රමුඛ වෙන්න පුළුවන් ආකාර මොකද්ද? capital B වෙන්නත් පුළුවන්. capital B simple B වෙන්නත් පුළුවන්. දිගලොම් අය නම් කොහොමද වෙන්න ඕන? capital L වෙන්නත් පුළුවන්. capital L simple L වෙන්නත් පුළුවන්. හරි. එහෙනම් මෙන්න මේ කියන ලක්ෂණ දෙකම තියෙන අය කොහොමද දෙන්න පුළුවන් වෙන්නේ? capital B capital L වෙන්න පුළුවන් capital B capital L simple L වෙන්න පුළුවන් capital B simple B capital L වෙන්න පුළුවන් capital B simple B capital L simple L මෙන්න මේ කියන ප්‍රවේණික ආකාර හතරෙන් එකක් ආවත් මොන වෙනවද? අලු පාටයි දිගලෝම සහිතයි. හේතුව ප්‍රමුඛ ඇලීල දෙන්නගේ එක්කෙනෙක්වත් තියෙන්න ඕනේ. කියන්නේ මෙන්න මේ ඇලීල සෙට් එකේ එක ප්‍රමුඛ ඇලීලයක් හරි තිබ්බොත් අලු පාටයි. මේ සෙට් එකේ එක ප්‍රමුඛ ඇලීලයක් හරි තිබ්බොත් දිගලු. ලක්ෂණ දෙකම එකට මිශ්‍ර වෙනකොට මෙන්න මේ ප්‍රවේණිදාශ හතර එන්න ඕනේ.
අපෙන් එහෙනම් අහන්නේ ප්‍රශ්නේදී මෙන්න මේ දෙන්න මුහුම් කරාම මේ ප්‍රවේණි දර්ශ හතර ලැබීමේ සම්භාවිතාවය කීයද කියලා. අපි එහෙනම් බලමු මොකක්ද මේක කොච්චර ප්‍රතිශතයකින් නැත්නම් සම්භාවිතාවකින් ගන්න පුළුවන්ද කියලා. හරි. ඉස්සෙල්ලා capital B simple B මෙහෙන් එනවා capital B simple B. අපිට පුරුදු විදිහටම ගන්න හදාගෙන යමු. capital B එකක් ලැබීමේ සම්භාවිතාවය භාගයයි simple B එකක් ලැබීමේ සම්භාවිතාවය භාගයයි මෙයාගේ capital B එකක් ලැබීම භාගයයි simple B එකක් ලැබීමේ සම්භාවිතාවය භාගයයි. එහෙනම් capital B ලැබීමේ සම්භාවිතාවය 4න් 1යි capital B simple B ලැබීමේ සම්භාවිතාවය 4න් 1යි capital B simple B ලැබීමේ සම්භාවිතාවය 4න් 1යි simple B ලැබීමේ සම්භාවිතාවය 4න් 1යි මේ දෙන්න ආකලන නීතියට අනුව 2න් 1. එහෙනම් කොහොමද දෙන්නේ? capital B 4න් 1ක් එනවා capital B simple B 2න් 1යි simple B 4න් 1යි capital L simple L capital L එකක් ලැබීමේ සම්භාවිතාවය භාගයයි simple L එකක් ලැබීමේ සම්භාවිතාවය භාගය දෙන්නේ නිසා capital L එකක් ලැබීම මෙයාගේත් භාගයයි simple L එකක් ලැබීම මෙයාගේ භාගයයි. එහෙනම් කලින් වගේම capital L ලැබීම 4න් 1යි capital L simple L ලැබීම 4න් 1යි capital L simple L ලැබීම 4න් 1යි simple L ලැබීම 4න් 1යි. මේ දෙන්න ආකලන නීතියට අනුව 2න් 1. එහෙනම් කොහොමද දෙන්නේ? capital L ලැබීම 4න් 1යි capital L simple L ලැබීම 2න් 1යි simple L ලැබීම 4න් 1යි. අපෙන් අහන්නේ නම් capital B capital L ලැබෙන්න ඕන. ඇයි? දිග ලෝම තියෙන්නත් ඕන අලු පාට තියෙන්නත් ඕන. හරි. මෙයා ලැබීමේ සම්භාවිතාවය කීයද? capital B 4න් 1යි. ඊට පස්සේ capital L 4න් 1යි. කීයද දෙන්න? 4න් 1 වැඩි කිරීම 4න් 1 කියන්නේ 16න් 1. ඊළඟ එක capital B L simple L capital B ලැබීම 4න් 1යි capital L simple L ලැබීම 2න් 1යි කීයද එහෙනම් 8න් 1යි capital B simple B capital L ලැබීමේ සම්භාවිතාවය capital B simple B ලැබීම 2න් 1යි capital L ලැබීම 4න් 1යි කීයද එහෙනම් 8න් 1යි capital B simple B capital L ලැබීම භාගයයි capital B simple B භාගයයි capital L simple L එහෙනම් 4න් 1යි. අපිට දැන් ලැබිලා තියෙනවා වෙන වෙනම ප්‍රවේණි දර්ශ ලැබීමේ සම්භාවිතාවය. හැබැයි අපෙන් අහන්නේ වෙන වෙනම ප්‍රවේණි දර්ශ නෙවෙයි. අපෙන් අහන්නේ අලු පාට දිගලෝම සහිත ජනිතයෙක් ලැබීමේ සම්භාවිතාවය. හරි. මේකදී එහෙනම් අපිට ඒ අවස්ථාවට ඒ රූපානුදර්ශයට අදාළ ලැබිලා තියෙන ප්‍රවේණි දර්ශ 4ක්. අපිට එහෙනම් මෙන්න මේ 4ම පාවිච්චි කරන්න වෙනවා අදාළ ලක්ෂණයට. ඒ කියන්නේ මෙතනදිත් එහෙනම් අපිට පාවිච්චි කරන්න වෙනවා ආකලන නීතිය. හරි. මොකක්ද එහෙනම් රූපානුදර්ශය?
අලු පැහැති දිගු ලොම් සහිත ජනිතයෙක් ලැබීමේ සම්භාවිතාව කීය දෙන්නේ 16න් 1 ධන 8න් 1 ධන 8න් 1 ධන 4න් 1 එහෙනම් කීයද එන්නේ අපිට 16න් 1යි 8න් 1යි 8න් 1යි 4න් 1යි ඒ කියන්නේ අපිට එන එකතු වෙනවා 16න් 9 හරි මෙතන 16න් 2යි 16න් 2යි 16න් 4යි 16න් 9 එහෙනම් අලු පැහැති දිගලොම් සහිත ජනිතයෙක් ලැබීමේ සම්භාවිතාවය කීය දෙන්නේ 16න් 9 ඊළඟ කාණ්ඩයෙන් අපි බලන්න ඊළඟ ගාන පොඩක් වෙනස්කමක් තියෙනවා මොකද මේ වෙනකන් අපි හදපු ගණන් දෙකම තියෙන්නේ ද්වයංගී ප්‍රවේණය නැත්නම් ලක්ෂණ දෙකකට අදාළ ජාන ගැන විතරයි. හැබැයි ඊළඟ ප්‍රශ්නේදී ඔයාලා දකින්න ඇති එතන තියෙනවා ලක්ෂණ තුනකට අදාළ. මෙන්න මේ මුහුමේ ලක්ෂණ දෙකකටවත් ප්‍රමුඛ ඇදීලා තියෙන ජනිතයෙක් බිහිවීමේ සම්භාවිතාවය කීයද කියලා අහන්න. හරි. අපි කලින් එකේ වගේම ඒ විදිහටමයි මේක හරි ලේසි ඒක නිසා මොකද වෙන වෙනම යන්නේ නැහැ. අර කලින් ගණන් දෙකේ වගේම අදාළ ජානෙන් ජානයට එම ජාන ලැබෙන්න පුළුවන් සම්භාවිතාවය කීයද කියලා බලා ගන්න ඕනේ. හරි. අපි එහෙනම් ඉස්සෙල්ලාම බලමු ඒ කියන ජානයට අදාළ හරි. කැපිටල් A සිම්පල් A මේ පැත්තෙන් ඉන්නවා කැපිටල් A සිම්පල් A. මෙතනදී කැපිටල් A සිම්පල් A ජානයෙන් කැපිටල් A ජන්මානු හැදීමේ සම්භාවිතාවය භාගයයි සිම්පල් A ජන්මානු හැදීමේ සම්භාවිතාවය භාගයයි. හරි. එහා පැත්තේ ජානය ගත්තොත් එයාගේ කැපිටල් A ලැබීමේ සම්භාවිතාවය භාගයයි සිම්පල් A ලැබීමේ සම්භාවිතාවය භාගයයි. එහෙනම් කැපිටල් A ලැබීමේ සම්භාවිතාවය භාගය වැඩි කිරීම භාගය කියන්නේ 4 න් 1. මෙතන කැපිටල් A සිම්පල් A ලැබීමේ සම්භාවිතාවය භාගය වැඩි කිරීම භාගය කියන්නේ 4 න් 1. මෙතන කැපිටල් A සිම්පල් A ලැබීමේ සම්භාවිතාවය මෙයාගේ භාගයයි මෙයාගේ භාගයයි භාග දෙක වැඩි කරනවා කියන 4 න් 1. හරි. මෙතනදී සිම්පල් A භාගය වැඩි කරනවා කියන්නේ 4 න් 1. මෙතනදී ආපහු අර කලින් ගණන් වල වගේමයි ආකලන නියතය මෙතන එනවා. ඒ කියන්නේ එන 4න් 1 ධන 4න් 1 කියන්නේ 2න් 1යි. එහෙනම් කැපිටල් A ලැබීමේ සම්භාවිතාවය 4න් 1යි. කැපිටල් A සිම්පල් A ලැබීමේ සම්භාවිතාවය 2න් 1යි. සිම්පල් A ලැබීමේ සම්භාවිතාවය 4න් 1යි. මේ විදිහටම අපි B සහ D කියන ජාන දෙකටත් බලන්න ඕන. අපි දැන් B කියන ජානයටත් A ජානයට වගේම සලකලා බලමු. B ජානය ගත්තාම මෙන්න කැපිටල් B සිම්පල් B මෙයාගෙන් එනවා කැපිටල් B සිම්පල් B. හරි. කැපිටල් B සිම්පල් B කියන මෙම ජානයෙන් කැපිටල් B ජන්මානුවක් හැදීමේ සම්භාවිතාවය භාගයයි සිම්පල් B හැදීමේ සම්භාවිතාවය භාගයයි. මෙතන කැපිටල් B භාගයයි සිම්පල් B හැදීම භාගයයි. එහෙනම් කැපිටල් B හැදීමේ සම්භාවිතාවය භාගයේ වාරයක් භාගය 4න් 1. කැපිටල් B සිම්පල් B හැදීමේ සම්භාවිතාවය භාගයේ වාරයක් භාගය 4න් 1යි. කැපිටල් B සිම්පල් B මේ දෙන්න අතර භාගයේ වාරයක් භාගය 4න් 1යි. සිම්පල් B භාගයේ වාරයක් භාගය 4න් 1යි. මෙතන කැපිටල් B සිම්පල් B එතන අපහු දෙන්නක්. ඒ නිසා ආකලන නීතියට අනුව මේ දෙන්න එකතු වුණාම 2න් 1. කැපිටල් B ලැබීමේ සම්භාවිතාවය 4න් 1යි. කැපිටල් B සිම්පල් B ලැබීමේ සම්භාවිතාවය භාගයයි. සිම්පල් B ලැබීමේ සම්භාවිතාවය 4න් 1. මේ වගේම අපිට D කියන ජානයටත් සලකලා බලන්න වෙනවා. අපි D කියන ජානය සැලකුවොත් මෙන්න D කියන ජාන දෙක දෙන්නයි. කැපිටල් D
simple D. capital D simple D ගෙන් capital D එකක් ලැබීමේ සම්භාවිතාවය භාගයයි simple D එකක් භාගයයි. අනිත් එක්කෙනාගේ capital D එකක් ලැබීම භාගයයි simple D එකක් ලැබීමේ සම්භාවිතාවය භාගයයි. එහෙනම් capital D දෙන්න ලැබීමේ සම්භාවිතාවය 4න් එකයි භාගය වාරයක් භාගය. capital D simple D ලැබීම මේ දෙන්න අතර 4න් එකයි. මේ දෙන්න අතර capital D simple D ලැබීම 4න් එකයි. simple D ලැබීම 4න් එකයි. හරි. මෙතන ආපහු ආකලන නීතියට අහු වෙන හින්දා එතන ආපහු 2න් එකයි. එහෙනම් capital D ලැබීම 4න් එකයි. capital D simple D ලැබීම 2න් එකයි. simple D ලැබීම 4න් එකයි. හරි. අපිට ගාන හදන්න ඕන මූලික දත්තයන් ටික දැන් මෙතන අරගෙන ඉවරයි. ඊට පස්සේ අපිට සලකන්න තියෙනවා ප්‍රශ්නයට අදාළ ප්‍රවේණිදර්ශයන් මොනවද කියලා. අපෙන් අහන්නේ අඩුම තරමින් ලක්ෂණ දෙකකටවත් ප්‍රමුඛ ඇලීලයක් තිබීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ මෙන්න මේ වගේ 3 දෙනෙක්නේ එන්නේ. මෙන්න මේ වගේ 3 දෙනෙක් එන එකෙන් අඩුම තරමේ මේ දෙන්නෙක්ටවත් ප්‍රමුඛ එකක් තියෙන්න ඕන. අපි බලමු ඊළඟට මේ ප්‍රවේණිදර්ශ ලියන්න තියෙන මෙන්න මේ කට්ටිය එකතුලා. E වල කට්ටිය, B වල කට්ටිය, D වල කට්ටිය අරගෙන අවම තරමේ ලක්ෂණ දෙකකටවත් ප්‍රමුඛ ලක්ෂණයන ප්‍රවේණිදර්ශ කීයක් ලියන්න පුළුවන්. අපි ඊට පස්සේ මෙන්න මෙයාලගේ ප්‍රවේණිදර්ශ ටික ලියාගත්තොත් ඒ කියන්නේ එක් ලක්ෂණ දෙකකටවත් ප්‍රමුඛ ඇලීල තියෙන ප්‍රවේණිදර්ශ ටික ලියාගත්තොත් අපිට ලියාගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ ප්‍රවේණිදර්ශ ටික. මෙතන ඕන ප්‍රමාණයට වඩා තියෙනවා. හරි. ප්‍රවේණිදර්ශ ලියනකොට අපි ටිකක් පරිස්සම් වෙන්න ඕන. හේතුව අපි ළඟ තියෙනවා අපිට තියෙන ජානවලට ගන්න පුළුවන් ඇලීල සටහන් ටික. මේ ඇලීල යුගල් භාවිතා කරලායි ප්‍රවේණිදර්ශ ටික ලියන්න තියෙන්නේ. ඒ ලියනකොට පිළිවෙලකට ලියාගත් නැත්නම් අපි පැටලෙන්න පුළුවන්. ලීවේ මොකද්ද නැත්නම් මොකද්දවත් හොයාගන්න බැරුව. මේ භාගයේදී මේ වගේ එකක් හම්බුනොත් ලොකු වෙලාවක් යන්න පුළුවන්. ප්‍රවේණිදර්ශ ටික ලියාගන්න හරියට කරේ නැත්නම් පිළිවෙලට. හරි. අපි බලමු. මෙන්න මේ වගේ එකක්. මෙන්න මෙයා සැලකුවොත් මෙයා යනවා මෙන්න මෙයත් එක්ක. එයාට යන්න පුළුවන් මෙයත් එක්ක. හරි. ඊට පස්සේ අපි මෙයාව ගන්නෙ නෑ. මෙයාගේ ටික ඉවර කරලා. මෙයා ගන්නෙත් නෑ. මෙයයි මෙයාගේ ටික සම්පූර්ණයෙන් ඉවර කරලා ඊට පස්සේ උඩයට යන්න. හරි. එහෙනම් මෙයාට පුළුවන් මෙයා ගාවට ගිහින් මෙයා ගාවට යන්න. ඒ කියන්නේ මෙන්න මෙයාගේ වගේ. මෙයාට පුළුවන් මෙයා ගාවට ගිහිල්ලා මෙන්න මෙයා ගාවට යන්න. ඒ කියන්නේ මෙන්න මෙයාගේ වගේ. කියනවනේ පිළිවෙලට අග එක තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි මෙයා වෙනස් කරන්නේ නැහැ. අපි ඊළඟට උඩින් ඉන්න එකනාව වෙනස් කරමු. එයා වෙනස් කරොත් කොහොමද දෙන්නේ? මෙයාත් එක්ක ගිහින් මෙයාත් එක්ක යන්නේ. ඒ කියන්නේ හරියට මෙන්න මෙයා වගේ. මෙයා එක්ක ගිහිල්ලා මෙයාත් එක්ක යනවා. හරියට මෙන්න මෙයාත් එක්ක ගිහින් මේ simple D එක යනවා. මෙන්න මේ වගේ. තේරෙනවද? පිළිවෙලකට ලියාගෙන තියෙනවා. එක ගොඩේ පටල ගන්න එපා. ඉස්සෙල්ලා මෙයා ඉවර කරන්න. ඊට පස්සේ මෙයාගෙන් අන්තිමට මෙයා නිකම්ම ඉවර වෙලා තියෙනවා. එතකොට පිළිවෙලට ලස්සනට දී. මේ ලියලා තියෙන ප්‍රවේණිදර්ශවල පොඩි වැරද්දක් තියෙනවා. හේතුව අපිට ඕන නැති අයත් මෙතන ඉන්නවා. බලන්න අපිට කියන ප්‍රධාන සාධකය මොකද්ද? ලක්ෂණ දෙකකටවත් ප්‍රමුඛ ඇලීල තියෙන්න ඕන කියනවා. හැබැයි මෙතන තියෙන සමහර වගේ එක ලක්ෂණයකට විතරයි ප්‍රමුඛ ඇලීල තියෙන්නේ. මෙන්න මෙයාගේ මෙතන විතරයි. ඊට පස්සේ මෙයාලගේ මෙතන විතරයි. මෙයාගේ මෙතන විතරයි. ඔන්න ඔය පෙන්නලා තියෙන
ප්‍රවේනිදර්ශවල ප්‍රමුඛ ඇලීල එකයි තියෙන්නේ දෙකක් නෑ. අඩුම දෙකක්වත් තියෙන්න ඕන කියවට තියෙන්නේ එකයි. එහෙනම් අපිට මෙයාලව ගන්න වෙන්නේ නෑ. හරි. එයාලව අයින් කරලා අපිට එහෙනම් ලියන්න වෙනවා. හරි. එයාලව ඒ විදිහට අයින් කරාට පස්සේ මෙන්න මේ ටික තමයි අපිට ඉතුරුලා තියෙන්නේ. ලක්ෂණ දෙකකටවත් අදාළ ප්‍රමුඛ ලක්ෂණ ප්‍රමුඛ ඇලීල තියෙන ප්‍රවේනිදර්ශය තියෙනවා කියලා. මේ බලන්න. මෙයාගේ තුන් දෙනා ප්‍රමුඛයි, මෙයාගෙත් එහෙමයි, මෙයාගේ දෙන්නෙක් ප්‍රමුඛයි, මෙයා ද්විත්ව නිලිනයි. මෙයාගේ තුන් දෙනා ප්‍රමුඛයි, මෙතනදී මේ දෙන්න ප්‍රමුඛයි, මෙයා නිලිනයි. ඒ වගේ ප්‍රමුඛ ලක්ෂණ තියෙන අය අපි දැන් ලියාගත්තා. හරි. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මෙතන තියෙන අගයන් මෙයාලට ආදේශ කරලා එයාලගේ සම්භාවිතාවයන් වෙන වෙනම හොයන්න ඕනේ. ඒ කියන්නේ මෙතන තියෙන අගයන් ටික ආදේශ කරලා වෙන වෙනම අදාළ ප්‍රවේනිදර්ශයට එන සම්භාවිතාවය අපිට හොයන්න වෙනවා. හරි. මෙයාගේ ගත්තොත් අපි සලකලා බලමු. කැපිටල් A කියන්නේ කීයද? 4න් 1යි. ඊට පස්සේ කැපිටල් B කියන්නේ 4න් 1යි. ඊට පස්සේ කීයද? කැපිටල් D කියන්නේ 4න් 1යි. එහෙනම් 4න් 1 වැඩි කිරීම 4න් 1 වැඩි කිරීම 4න් 1 කී දෙන්නේ? 64න් 1යි. මෙයා ගත්තොත් කැපිටල් A කියන්නේ 4න් 1යි. කැපිටල් B කියන්නේ 4න් 1යි. කැපිටල් D සිම්පල් D කියන්නේ 2න් 1යි. එහෙනම් එයාගේ කීයක් එනවද? 32න් 1යි. ඔය විදිහට අපි මෙන්න මේ දීලා තියෙන සම්පූර්ණම ප්‍රවේනිදර්ශයන්ට අදාළ සම්භාවිතාවයන් ටික අපි ලියා ගන්න ඕන වෙනවා. අපි ඊට පස්සේ මෙන්න මෙයාගේ අදාළ ප්‍රවේනිදර්ශ වලට ගැළපෙන නැත්නම් ලැබෙන සම්භාවිතාවයේ අගයන් ටික ලියා ගත්තාම මෙන්න මේ වගේ එනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඒ සම්භාවිතාවයේ අගයන් ටික එකට එකතු කරන්න ඕන. එකට එකතු කරපුවාම එනවා අපිට අගයක් 52 බෙදීම 64 නැත්නම් 64න් 52යි කියලා. 64න් 52යි කියලා එන්නේ නම් මෙන්න මේ දීලා තියෙන ප්‍රවේනිදර්ශයේ නැත්නම් මෙන්න මේ දීලා තියෙන මුහුමෙහි එන ජනිතයන්ගේ අඩුම වශයෙන් ප්‍රමුඛ ලක්ෂණ දෙකක්වත් තිබීමේ සම්භාවිතාවය එහෙනම් කීයයි කියලානවද? 52 බෙදීම 64යි. නැත්නම් 64න් 52යි කියලා. අපි ඊළඟට ගියොත් කුරුළු විශේෂයක රතු S තිබීම කැපිටල් R ප්‍රමුඛ වේ, කළු S සිම්පල් R නිලීන වේ, නිල් පැහැති පිහාටු තිබීම කැපිටල් B ප්‍රමුඛයි, කොළ පැහැති පිහාටු තිබීම නිලීනයි සිම්පල් B, හොට වක් වී තිබීම ප්‍රමුඛයි කැපිටල් D, දික්කු හොටක් තිබීම නිලීනයි සිම්පල් D. හරි. මෙන්න මේ ලක්ෂණ ටිකට අදාළව ප්‍රශ්න දීලා තියෙන්නේ. ලක්ෂණ තුනක් සඳහාම විෂම යෝගී කුරුල්ලෙක්. මෙන්න. ලක්ෂණ තුන සඳහාම විෂම යෝගී කුරුල්ලෙක් රතු S සඳහා සමයෝගී, රතු කියන්නේ ප්‍රමුඛ එහෙනම් කැපිටල් R, සමයෝගී කියොත් එහෙනම් දෙන්නම කැපිටල් R. අනෙක් ලක්ෂණ දෙකට විෂම යෝගී. මෙන්න පිහාට වල පාටයි හොට වක් වෙලාද දික් වෙලාද කියන එකට. කිරිලියක් සමග මුහුන් කිරීමෙන් රතු S සහිත නිල් පිහාටු ඇති ඍජු හොටක් දරන ජනිතයන් ලැබීමේ සම්භාවිතාවය. අහන්නේ රතු S සහිත නිල් පිහාටු ඇති දික් වූ හොටක් දරන ජනිතයන් ලැබීමේ සම්භාවිතාවය.
එහෙනම් අපිට මෙයාලගේ ජන්මානු හැදෙන හැටි බලලා ඊට පස්සේ ප්‍රවේණිදර්ශ ටික ලියා ගන්න ඕන මෙයාලට ගැළපෙන ප්‍රවේණිදර්ශ ටික. භාගය වැඩි කිරීම 1යි කියලා ගන්න. එහෙනම් භාගය වැඩි කිරීම 1යි කියන්නේ කීයද දෙන්නේ? භාගයයි. හරි. මෙන්න capital R simple R. භාගය වැඩි කිරීම 1යි. ඒ කියන්නේ කීයද? භාගය. භාගය වැඩි කිරීම 1යි. භාගය. මේ විදිහට අපි අනිත් ලක්ෂණ දෙකටත් ජන්මාන වලින් ලැබීමේ සම්භාවිතාවය අපි බලා ගන්න වෙනවා. අපි ඊළඟ ලක්ෂණය බැලුවොත් B කියන ජානයට අදාළව capital B simple B capital B simple B මේ වෙනකම් හදපු ගණන් වල වගේමයි. එහෙනම් capital B එකක් ලැබීමේ සම්භාවිතාවය භාගයයි simple B එකට භාගයයි. මෙතනත් capital B එකක් ලැබීම භාගයයි simple B එකක් ලැබීම භාගයයි. capital B එහෙනම් භාගය වැඩි කිරීම භාගය 4න් 1යි. simple B capital B එහෙනම් මෙතනත් 4න් 1යි. මෙයත් 4න් 1යි. මෙයා 4න් 1යි. මතක ඇති කලින් ගණන් වලත් වගේම මෙයාගේ ආකලන නීතියට අනුව භාගය. එහෙනම් එන්නේ කොහොමද? capital B ලැබීම 4න් 1යි. capital B simple B ලැබීම භාගයයි. simple B ලැබීම 4න් 1යි. හරි. ඒ වගේම අපිට D කියන ලක්ෂණයටත් බලන්න ඕන. අපි ඊට පස්සේ D කියන ලක්ෂණයට අදාළවත් බැලුවොත් එන්නේ capital D simple D capital D simple D. capital D එකක් ලැබීමේ සම්භාවිතාව භාගයයි simple D එකක් භාගයයි. මෙයාගේ capital D එකක් ලැබීම භාගයයි simple D එකක් ලැබීම භාගයයි. capital D ලැබීම එහෙනම් භාගය වැඩි කිරීම භාගය කියන්නේ 4න් 1යි. capital D simple D ලැබීම 4න් 1යි. මෙයත් 4න් 1යි. මෙයත් 4න් 1යි. හැබැයි මෙතන අපහු ආකලන නීතිය අනුව භාගය. එහෙනම් capital D එකක් ලැබීම 4න් 1යි. capital D simple D ලැබීම භාගයයි. simple D ලැබීම 4න් 1යි. හරි. අපි දැන් මෙතන අවශ්‍ය දත්ත ටික ලියාගෙන ඉවරයි. ඊට පස්සේ අපි බලන්න ඕන අදාළ ප්‍රශ්නේ නැත්නම් ප්‍රශ්නයට අදාළව අපිට ඕන ප්‍රවේණිදර්ශ ටික ලියා ගන්න ඕනේ. ප්‍රශ්නේ තියලා තියෙන්නේ රතු ඇස් සහිත නිල් පිහාටු ඇති දික් වූ හොටක් තියෙන ජනිතයෙක් ලැබීමේ සම්භාවිතාවය හරියි. හරි. මෙතන ඔක්කොටම කලින් අපි බලන්න ඕන මෙයාලගේ මේ දීලා තියෙන දත්තයට අදාළ ප්‍රවේණිදර්ශ ලියන්න. හරි. හොටය ගත්තොත් ප්‍රමුඛ වෙන්නේ වක්කුණු එකද දික් වුණු හොටද? ප්‍රමුඛ වක්කුණු හොට. එහෙනම් නිලීනය දික් වූ හොටක් කිව්වොත් මෙයාගේ අනිවාර්යෙන් ප්‍රවේණිදර්ශය හොට වක්ද දික්ද කියන එකට අදාළ තියෙන්නේ capital D ද simple D ද කියන එක. එහෙනම් D කියන ජානයට අදාළව මෙතන තියෙන්න ඕන simple D සෑම ප්‍රවේණිදර්ශයකම. හේතුව අපෙන් අහන්නේ දික් වූ හොටක් හම්බ වෙලා තියෙන ජනිතයන්ගේ ප්‍රවේණිදර්ශ ටිකනේ. එහෙනම් මෙයා රතු ඇස් නිල් පිහාටුනත් හොට දික් වූ මේ දෙන්න ප්‍රමුඛ ලක්ෂණ දෙක. එහෙනම් මෙයා නිලීන. එහෙනම් අනිවාර්යෙන් මෙතන තියෙන්න ඕන නිලීන ලක්ෂණය නම් simple D. ඒ කියන්නේ මෙන්න මෙයා අගට එන ප්‍රවේණිදර්ශ තියෙන්න ඕන. මෙතන තියෙන්නේ රතු ඇස් නිල් පිහාටු. එහෙනම් මේ දෙන්නගේ කිසි වෙලාවකවත් දිත්ව නිලීන ඇලීල තියෙන්න බෑ. ඒ කියන්නේ මෙන්න මෙයා කිසි වෙලාවකවත් ප්‍රවේණිදර්ශයට එන්න බෑ. මෙතන simple R නෑ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. මෙයා කිසිම වෙලාවක එන්න බෑ. අපි මෙයාලගේ ප්‍රවේණිදර්ශ ටික දැන් ලියලා බලන්න ඕන. අපි මෙයාලගේ ප්‍රවේණිදර්ශ ලියුවොත් අපිට එහෙනම් මෙතනින් ගන්න බෑ simple B කියන කට්ටියවත් capital D simple D කියන
ප්‍රවේණි දර්ශයට ගන්න බෑ. එහෙනම් අපිට ගන්න පුළුවන් ඉන්නේ මෙයයි 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 විතර. හරි. අපි ලියන්න බලමු. එහෙනම් පළවෙනි ප්‍රවේණි දර්ශය. මෙතනින් පටන් ගමු. රතු ඇස්නේ. එහෙනම් capital R capital R. එයාට යන්න පුළුවන් මෙයත් එක්ක. එහෙනම් capital B capital B. එයාට යන්න පුළුවන් එකම එක්කනා කවුද? මෙයා විතරයි. simple D simple D. හරි. මෙයාට ආය යන්න පුළුවන් නිල් පිහාටු නිසා මෙන්න මෙයාත් එක්ක. එයා ගාවට ගිහින් ආපහු යන්නේ මෙයා ගාවට. එහෙනම් capital R capital R capital B simple B simple D simple D. ඊළඟ එක. දැන් capital R ට අදාළ කට්ටිය ඉවරයි. එහෙනම් මෙයාගෙන් බලමු. එයාගෙන් බැලුවොත් එන්නේ මෙයා යන්න පුළුවන් මෙයා ගාවට. එහෙනම් capital R simple R capital B capital B. එයා මෙතන ගියොත් simple D simple D. මෙයාට යන්න පුළුවන් අනිත් කෙනා මෙතන එකම එක්කනා මෙයා. එහෙනම් capital R simple R capital B simple B simple D simple D. එහෙනම් අහලා තියෙන රතු ඇස් නිල් පිහාටු දරන දික්කු හොටකට අදාළ සියලු ප්‍රවේණි දර්ශය මෙන්න මෙයා. රතු ඇස් නම් අනිවාර්යෙන් capital R එකක්වත් තිබිය යුතුයි. නිල් පිහාටු නම් එක capital B එකක්වත් තිබිය යුතුයි. දික්කු හොටක් නිසා මෙතන තියෙන්න ඕන simple D ඒවා විතරයි. එක capital D එකක්වත් එන්නේ නැහැ. හරි. අපි දැන් බලමු මේ ප්‍රවේණි දර්ශන ලැබීමේ සම්භාවිතාවයන් කොහොමද කියලා. හරි. මෙතන capital R ලැබීමේ සම්භාවිතාවයේ භාගය. capital B ලැබීමේ සම්භාවිතාවය 4න් 1යි. simple D ලැබීම 4න් 1යි. හරි. මෙතන capital R ලැබීම භාගයයි. capital B ලැබීම භාගයයි. simple D ලැබීම 4න් 1යි. මෙතන capital R ලැබීම භාගයයි. capital B ලැබීම 4න් 1යි. simple D ලැබීම 4න් 1යි. හරි. මෙතන capital R ලැබීම භාගයයි. capital B ලැබීම භාගයයි. simple D ලැබීම 4න් 1යි. අපි දැන් බලමු මේ ලබා දුන්නු ප්‍රවේණි දර්ශවල කොපමණ සම්භාවිතාවයක් තියෙනවද කියලා. හරි. මෙයාගේ භාගය වැඩි කිරීම 4න් 1 වැඩි කිරීම 4න් 1. ඒ කියන්නේ කීයද? 32න් 1යි. මෙයාගේ 16න් 1යි. මෙයාගේ 32න් 1යි. මෙයාගේ 16න් 1යි. එහෙනම් අපෙන් අහන්නේ මෙන්න මේ සම්භාවිතාවයන් සියල්ලගේම එකතු. ඒ කියන්නේ මෙන්න මේ කියන රූපානුදර්ශය ලැබීමේ සම්භාවිතාවය. මේ රූපානුදර්ශය දෙන ප්‍රවේණි දර්ශ 4 තමයි මේ. එහෙනම් මෙයා ලැබීමේ සම්භාවිතාවය කියන්නේ මේ එකක් ලැබීමේ සම්භාවිතාවයන්ගේ එකතුවක්. එහෙනම් කීය දෙන්නේ? ලැබීමේ සම්භාවිතාවය 32න් 1 ධන 16න් 1 ධන 32න් 1 ධන 16න් 1. නැකීද අපිට එන්නේ උත්තරේ 32න් 6යි. එහෙම නැත්නම් 16න් 3යි කියලා උත්තරේ. මෙතන තිබිය යුතු මූලිකම දේ තමයි ගණිත සංකල්ප කිහිපයක් දැනගැනීම. ඒ කියන්නේ මේක හරියම ලේසි දෙයක්. වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් ලේසි කොටසක්. මෙවැනිම වීඩියෝකින් නැවත හමු වෙනතුරු ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.